දැන් මේ ඔය අපි ගණන් හැදුවේ මේ kinetics of මේ thermal process එකේ kinetic වර්ග දෙකයි microbial destruction kinetic එකයි food quality destruction kinetic එකයි ගණන් හැදුවේ microbial destruction kinetic එකට අදාළව දැන් දෙවෙනි එක තමයි මේ food quality destruction kinetic. ඒතකොට ඒ කියන්නේ food අපි මේ heat එකක් දෙනකොට food එකේ quality එක ගැනත් අපි හිතන්න ඕනනේ. food එකේ quality එක නැති වුණොත් වැඩක් නැති වෙනවා. ඒතකොට heat can affect on food quality. food quality එකට බලපානවා. ඒකෙන් vitamins විනාශ කරන්න පුළුවන්, color එක විනාශ වෙන්න පුළුවන්, අවශ්‍ය කරන enzymes පවා විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි effect වෙන්නේ. එතකොට මේ කියනවා food quality destruction kinetic are different than microbial inactivation kinetic. අර කලින් අපි කතා කරේ එකට වඩා වෙනස්. ඒ කියන්නේ මේ Z value, F value මේ food quality destruction එකේදී වෙනස් කියලා මේ කියන්නේ. ඒතර අපි මේ දීලා තියෙන මේව නම් ඕනේ මේ enzyme vitamin ඒවට අදාළ Z value, D value මෙන්න මෙහිමයි කියලා ටේබල් එක දීලා තියෙනවා. එතකොට අපි මේ ෆුඩ් එකකට දෙන ටෙම්පරේචර් එක කාලෙත් එක graph එකක් ඇඳහම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒතර pathogens-ලා විනාශ වෙලා යන විදිය ටෙම්පරේචර් එකත් එක්ක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. vitamins එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා graph එක. එතකොට කියනවා මෙන්න මේ line වල උඩ part එක. මේ pathogen line එකෙන් උඩ part එක, vitamins line එකෙන් උඩ part එක. ඒ කියන්නේ pathogens ලා විනාශ වෙන්නේ destroy වෙන්නේ line එකෙන් උඩ part එකේ vitamins ලා විනාශ වෙන්නේ line එකෙන් උඩ part එකේ. එතකොට මෙන්න මේ මම මේ ඉරියැඳලා තියෙන part එක ගත්තාම ඒකට අදාළ වෙන්නේ pathogen line එකෙන් උඩ part එකයි vitamin line එකෙන් යට part එකයිනේ. එතකොට දැන් අපිට vitamin විනාශ වුණොත් ඒක අවුල්නේ විටමින් ආරක්ෂා වෙන්න ඕන. පැතජන්ස් ලක්කම විනාශ වෙන්න ඕන. ඒ කියන්නේ අපිට මෙන්න මේ හීට් මේ ෆුඩ් ක්වොලිටි කයිනටික් එක ගැන කතා කරනකොට හීට් එකක් දෙන්න හොඳම ප්‍රදේශය තමයි මෙන්න මේ ප්‍රදේශය. ඒ කියන්නේ හයි ටෙම්පරේචර් එක. මේ පැත්තට උෂ්ණත්වය වැඩිනේ. හයි ටෙම්පරේචර් එකක් යටතේ අඩු කාල සීමාවක්. මේ ටයිම් එක අඩුයි. දැන් මෙහාට ගියාම මේ සයිඩ් එකට ගියාම මොකද වෙන්නේ? ටයිම් එක වැඩි. මේ ටෙම්පරේචර් එක අඩුයි. දැන් අපි normally එක practically හිතුවා දැන් අපි ඔය මොන හරි එළවලු මොන හරි හදනකොට බොන්චි වගේ දෙයක් හදනකොට ගොඩක් වෙලා අඩු උෂ්ණත්වයක ගොඩක් වෙලා තැම්බෙන්න කියලා තිබුණොත් පාට වෙනස් වෙන නිකන් කහ පාටකට වගේ එනවනේ. එහෙම නැතුව අපි ටක් ගාලා කිරි ටික දාලා මේ වැඩි උෂ්ණත්වයකින් ටක් ගාලා ගත්තොත් අර කොළ පාටට අපිට ගන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ. කියන්නේ අපිට ෆුඩ් එකක් ප්‍රොසෙස් කරනකොට හොඳම දේ තමයි වැඩි උෂ්ණත්වයක් තුල අඩු කාල සීමාවක් ප්‍රොසෙස් කරන එක. මෙන්න මේ පාර්ට් එක තමයි හොඳම පාර්ට් එක. ඒ කියන්නේ the covered no කඩවල ලියපු එක harm to pathogens and not harm to destroy vitamin ටික ආරක්ෂා වෙලා තියෙනවා pathogens ලක්කොම විනාශ වෙලා යනවා. හරිනේ. අන්න ඒක තමයි ඔය destruction food quality destruction kinetic කියලා කියන්නේ. ඊට පස්සේ මේ ෆුඩ් එකක හීට් එක ට්‍රාන්ස්ෆර් වෙන එක ගත්තාම ෆුඩ් එකට හීට් එකක් දුන්නාම ඒක ට්‍රාන්ස්ෆර් වෙන රේට් එක ගත්තාම ඒක රඳා පවතින කරුණු කීපයක් තියෙනවා. අපි යූස් කරන ජියොමෙට්‍රි ඔෆ් ප්‍රොඩක්ට් කන්ටේනර්. ප්‍රොඩක්ට් එක අපි ප්‍රොසෙස් කරනකොට ප්‍රොඩක්ට් එක අපි මොකකට හරි දාලා ප්‍රොසෙස් කරනවා නම් ඒ කන්ටේනර් එකේ මේ ජියොමෙට්‍රි එක අනුව දැන් අපි ගොඩක් ඝන මේ මොකක්ද දැන් අපි normal හිතනවා ගෙදර උයනකොට ටිකක් ඝන මේ වළඳක උයනකොට හීට් වෙන වෙලා යනවනේ. ඒතකොට ෆුඩ් එකට එන්න හීට් එක එන්න මේ ගොඩක් වෙලා යනවා. heating rate එක එතකොට අඩුයි. ඒතකොට geometry of food container. අනිත් එක තමයි physical properties of product. food එකේ physical properties අනුවත් ඒ heat transfer rate එක වෙනස් වෙනවා. ඊට පස්සේ physical properties of container. container එකේ physical properties මතත් රඳා පවතිනවා. ඊට පස්සේ අර මං කිව්වනේ අපිට මේ thermal එක දෙන්න පුළුවන් thermal process එකක් අපිට කරන්න පුළුවන් high temperature එක යටතේ. එහෙම නැත්නම් low temperature එක යටතේ. එහෙම නැත්නම් novel thermal කියලා ඒ method එක යටතේ. එතකොට මේ high temperature එක යටතේ කියන්නේ ඉහළ උෂ්ණත්වයක් යටතේ process එක අපේ food එක process කරනවා. එහෙම කරන්න පුළුවන් ආකාර පහක් ගැන කතා කරනවා. පළවෙනි එක blanching, sterilization එහෙම නැත්නම් UHT
ඇස්පැටික් කියලා කියනවා. ඊට පස්සේ අල්ට්‍රා පැස්චරයිසේෂන්, අනිත් එක හොට් ෆිලින්. දැන් ඔය පහ ගැන අපි දැනගෙන ඉන්න ඕන. දැන් හුවතින් බ්ලාන්චින් කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් විදියට ඒක තියෙනවා. එතකොට මේ බ්ලාන්චින් කියලා කියන්නේ පළවෙනි මේ high temperature process එක. බ්ලාන්චින් කියලා කියන්නේ සෙල්සියස් අංශක 100 තියෙන වතුර හරි ස්ටීම් එක හරි ප්‍රොසෙස් කරනවා නම් ෆුඩ් එක. සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 තියෙන වතුර හරි ස්ටීම් හරි යූස් කරලා අපි ෆුඩ් එකක් ප්‍රොසෙස් කරනවා නම් අන්න ඒක බ්ලාන්චින් ප්‍රොසෙස් එක කියලා කියනවා. එතකොට මේ බ්ලාන්චින් කරන්න අපිට යූස් කරන්න පුළුවන් ඉක්විප්මන්ට් තියෙනවා. මයික්‍රොවේව්ස් පුළුවන්, ස්ටීම් බ්ලාන්චර්ස් පුළුවන්, හොට් වෝටර් බ්ලාන්චර්ස් පුළුවන්. ඒ වගේව යූස් කරන්න පුළුවන්. එතකොට මේ අපි බ්ලාන්චින් කරන්නේ මොකටද? අපේ මේන් පර්පස් එක වෙන්නේ එන්සයිම් ඇක්ටිවිටි එක විනාශ කරලා දාන එක. අනවශ්‍ය එන්සයිම්ස්ලා main purpose of blanching is to destroy enzyme activity in food. food එකේ තියෙන enzyme activity destroy කරන එක. ඊට පස්සේ ඒ වගේම මේ දැන් මේකේ මේ තිබුණා ෆොටෝ එකක් දාලා තියෙන්නේ මෙන්න මේක මේ මොනවද බොන්චිද කොහෙද ඒතර සෙල්සියස් අංශක 100ට ගත වෙච්ච මේ වතුරට දාලා තම්බල ගන්නවා වගේ එකක් කරන්නේ. එතකොට අර මේ ෆුඩ් එකේ මොකද මේ සර්ෆේස් එකත් එක්කනේ නිතර මේ වෙන්නේ. ෆුඩ් එකේ සර්ෆේස් එකේ ඉන්න මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා ඔක්කොම විනාශ වෙනවා. එතකොට මේකේ මේ බ්ලාන්චින් ප්‍රොසෙස් එකකින් සර්ෆේස් මයික්‍රෝබියල් කන්ටැමිනේෂන් එක ගොඩක්ම අඩු කරනවා. සර්ෆේස් එකත් එක්ක මයික්‍රෝ ඔර්ගනිසම්ලාට තියෙන කන්ටැමිනේෂන් එක අඩු කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා freezing and dehydration is not sufficient to inactivate enzymes, so we have to use bleaching. මේ enzyme activity එකක් අපිට ඇත්තට විනාශ කරලා දාන්න මේ උෂ්ණත්වය අඩු කරලා බෑ. වැඩි උෂ්ණත්වයකට ගිහිල්ලා ඕන කරන්න. ඒ කියන්නේ freezing dehydration කියන්නේ අඩු උෂ්ණත්ව low temperature process. ඒතර high temperature process එකක් වගේ කියන්නේ bleaching වගේ එකක් කරලා තමයි මේ enzyme activity එක විනාශ කරනවා. ඒකට main purpose එක තමයි මේ bleaching මේ blanching වල මේ enzyme activity එක විනාශ කරන එක. ඊට පස්සේ by blanching food tissues may soft and cause easy to filling food to container. තැඹුවාම නිකන් අර soft ගතියක් ඇති වෙනවනේ. අන්න ඒක ඒ කියන්නේ. It's a blanching remove air from intercellular space of food. So this method can use as pre-treatment for freezing, drying and canning. මේ බ්ලාන්චින් කියන එක ප්‍රී ට්‍රීට්මන්ට් මෙතඩ් එකක් විදිහට යූස් කරනවා. ඒකට බ්ලාන්චින් කියන්නේ මොකද? සෙල්සියස් අංශක 100 තියෙන වතුර හරි ස්ටීම් හරි යූස් කරලා මේ ෆුඩ් එකක් මේ ෆුඩ් එකකට ට්‍රීට් කරන එක. හරිනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි පැස්චරයිසේෂන්. පැස්චරයිසේෂන් කියලා කියන්නේ 100ට අඩු උෂ්ණත්වයේ 100ට අඩු උෂ්ණත්වයේ තියෙන මේ 100ට අඩු උෂ්ණත්වයේ වතුර ඒ කියන්නේ හොට් වෝටර් යූස් කරලා ට්‍රීට් කරන එක. වතුර නෙවෙයි මේ අඩු උෂ්ණත්වයක් යූස් කරලා මොන හරි ෆුඩ් එකකට පැස්චරයිසේෂන් කරන්නේ ලික්විඩ් ෆුඩ් වලට. බ්ලාන්චින් ප්‍රොසෙස් එක කරන්නේ සොලිඩ් ෆුඩ් වලට. හරිද? ඒතකොට පැස්චරයිසේෂන් කියන්නේ ලික්විඩ් ෆුඩ් එකක් සෙල්සියස් අංශක 100ට වඩා අඩු 100ට වඩා අඩු උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන එක තමයි මේ පැස්චරයිසේෂන් ප්‍රොසෙස් කියලා කියන්නේ. මිඩල් හීට් ට්‍රීට්මන්ට් එකක් 100ට වඩා අඩුයිනේ. එතකොට මේක used to destroy enzymes and inactivate most vegetative form of microorganism. හැම microorganisms ලට ළම මේ pasteurization process එකෙන් destroy කරන්න බෑ. vegetative form microorganisms ලා විතරයි. ඒ වගේම මේ 100ට වඩා අඩු උෂ්ණත්වයක් නේ use කරන්නේ. එතකොට heat resistant spores ලා විනාශ කරන්න බෑ. මම කලිනුත් කිව්වා heat resistant අය විනාශ කරන්න නම් 100ට වඩා ඉහළ උෂ්ණත්වයකට යන්න ඕන. එතකොට මේකේ purpose එක වෙන්නේ pasteurization වල enzyme ලා විනාශ කරනවා, vegetative form එකේ ඉන්න microorganisms ලාත් විනාශ කරනවා. ඒ වගේම ඉතින් දැන් මේ අපි මේ හැම process එකකින්ම මේ blanching, pasteurization ඒ හැම එකකින්ම කරන්නේ shelf life එක වැඩි කරගන්න එක. Used to extend the shelf life. ඊට පස්සේ මේ කියන this process is associated with liquid food but blanching process used for solid food. හරිනේ solid එක solid food එක treat කරන්න blanching use කරනවා. මේකෙදි liquid එකක් food එකක් use මේ treat කරන්න තමයි මේක මේ use කරන්නේ. ඊට පස්සේ මේ sterilization process එක
කියලා කියනවා. දැන් මම අර කලින් ගණන් වලදීත් කිව්වේ ස්ටෙරිලයිසේෂන් ගැන. ස්ටෙරිලයිසේෂන් ප්‍රොසෙස් එක කියලා කියන්නේ මේ 100ට වඩා වැඩි උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන එක. දැන් බ්ලාන්චින් කියන්නේ සෙල්සියස් අංශක 100 තියෙන සෙල්සියස් අංශක 100 දී ට්‍රීට් කරන එක. පැස්ටරයිසේෂන් කියන්නේ 100ට අඩු උෂ්ණත්වය ට්‍රීට් කරන එක. ස්ටෙරිලයිසේෂන් කියන්නේ 100ට වඩා වැඩි උෂ්ණත්වයක ට්‍රීට් කරන එක. එතන මේන් ටාගට් එක තමයි මේ ස්ටෙරිලයිසේෂන් එකකින් may destroy all bacteria and their spores. heat resistant ions එක්කම මේ sterilization process එකෙන් විනාශ කරලා දානවා මේ all bacteria and their spores. ඊට පස්සේ මේ sterilization එකේ commercial sterilization කියලා term එකක් එනවා. commercial sterilization කියලා කියන්නේ commercial sterilization is destruction only pathogenic and spoilage organism that can grow in food under normal storage and handling condition. ඒ කියන්නේ අපි food එකක් store කරනකොට හරි normally store කරද්දී හරි normal handle කරද්දී ඒ food එකේ මේ grow වෙන්න පුළුවන් micro organisms ලා විනාශ කරන එක තමයි. ඒ කියන්නේ celsius අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයක් යොදාගෙන normal condition එකේදී වර්ධනය වෙන්න පුළුවන් micro organisms ලා විනාශ කරන එක තමයි commercial sterilization කියලා කියන්නේ. ඊට පස්සේ sterilization කියන process එක අපිට two methods වලට කරන්න පුළුවන්. يعني impact sterilization නුයි normal sterilization process එක කියන්නේ ultra high temperature එක. impact sterilization කියලා කියන්නේ packet කරපු food එකක් අපිට sterilize කරන්න පුළුවන්. ඒ කියන්නේ packet කරපු food එකක් කියන්නේ ඔය මේ කිරි බෝතල් එහෙම බෝතල් කරපුවා අපිට මේ 100ට වඩා උෂ්ණත්වයක් දීලා ඉවරලා micro organisms ලා ඔක්කොම විනාශ කරලා දාන්න පුළුවන් in packet එක. ඒ කියන්නේ doing sterilization process for packet product. ඊට පස්සේ මේ ultra high temperature කියලා කියන්නේ pack කරන්න කලින් food එක pack කරන්න කලින් sterilize කරනවා. ඊට පස්සේ packing material එකත් ඊට පස්සේ අපිට අනිවාර්යයෙන්ම මේ sterilize කරන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැති වෙනවනේ packing material එකේ pest ලා ඒ කියන්නේ micro organisms ලා හිටියොත් අර food එක sterilize කරලා micro organisms ලා අයින් කරලා ගත්තත් වැඩක් නැහැ. ආයි contaminate වෙනවා. එතකොට මේ ultra high temperature process එක sterilization method එක කියන්නේ pack කරපු නැති food වලට sterilize කරන එක. මේ pack කරන්න කලින් ඒ වගේම they kept in sterilized container. sterilized කරපු containers වල තමයි pack කරන්නේ. ඊට පස්සේ මේ examples දීලා තියෙනවා liquid product milk cream එහෙම මේකට අදාළ process වලට අදාළ example. ඊට පස්සේ මේ advantages ගත්තාම මේ ultra high temperature එකේ sterilization එකේ කියනවා high quality product එකක් දෙනවා කියලා. high quality product එකක් දෙනවා, long shelf life එකක් තියෙනවා. ඊට පස්සේ packing size එක මේක බලපාන්නේ නැහැ. මොකද pack කරන්න කලින් නේ food එක මේ කරන්නේ. දැන් අර impact sterilization method එකේ නම් ඒක අවුලක් වෙනවා. ලොකුවට pack කරලා තියෙන product එකක් අපිට sterilize කරන්න ගියාම ඒක handle කරන්න අමාරුයි. එහෙම ප්‍රශ්න වෙනවා. ඒතකොට මේකේ packing size එක මේ method එකට බලපාන්නේ. ඊට පස්සේ cheaper packing කියලා තියෙනවා. packaging. ඊට පස්සේ disadvantages ගත්තාම ultra high temperature එකේ all the equipment that contact with food must be sterilized. දැන් මේ pack කරලා නෙවෙයිනේ මේක sterilize කරන්නේ. එතකොට අර food එකත් එක්ක contact වෙන හැම equipment එකක්ම අපිට sterilize කරලා තමයි use කරන්න වෙන්නේ. නැත්නම් මොකෝ වෙන්නේ food එක sterilize වුණත් වැඩක් නැහැ. අර use කරන equipment වල micro organisms ලා ඉඳලා contaminate වෙන්න පුළුවන්. එතකොට අපි food එකත් එක්ක contact වෙන හැම equipment එකක්ම sterilize කරලා ගන්න ඕනේ. එතකොට ගොඩාක් වියදමක් වෙනවා. ඒ වගේම maintain කරන්න ඒක අමාරුයි. එතකොට ඒක disadvantage එකක්. ඒ වගේම මේ method එකට higher skill operators ලා ඕන වෙනවා. එහෙම හැමෝටම කරන්න බෑ. හොඳට skill තියෙන operators ලා ඕන වෙනවා. ඊට පස්සේ have to limit the particle size. මේකේ limitation එක තමයි particle size එක. දැන් අර impact method එකේ packing size එක ඒකේ limitation එක උනේ මේ ultra high temperature sterilization method එකේ අවුල තියෙන්නේ particle size එක. ඒක අපි pack කරන්න කලින් නේ කරන්නේ. දැන් අපි particle size එක ලොකු වුණොත් ඒ particle වල බර වැඩි වෙලා process container එකේ යටට යන්න පුළුවන්. යටට ගිහිල්ලා ඉවර වෙලා ඒවා
හරියට අර මික්ස් නොවුනොතින් මික්ස් වුණත් ඒව බර වැඩි නිසා යට තැම්පත් වෙන්න ගන්නවනේ. එතකොට ඕවර් කුක් වෙන්න ගන්නවා අර large particles. එතකොට මේක limitation එකක් තියෙනවා small particles තමයි use කරන්න ඕන uniform small particles. ඊට පස්සේ මේ ඒ වගේම මේ method එකට use කරන lack එකකුත් තියෙනවා. lack of suitable equipment for this process. Sterilization method එක කරන්න පුළුවන් ක්‍රම දෙකයි, impact method එකයි, ultra high temperature method එකයි. ultra high temperature method එකේ advantages disadvantages කතා කරා. ඒ වගේම ultra high temperature method එක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ heat එක අපිට supply කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. food එකට කෙලින්ම heat එක directly contact කරන්න පුළුවන්, නැත්නම් indirectly contact කරන්නත් පුළුවන්. ඒ කියන්නේ directly contact කරනවා කියන්නේ steam එක කෙලින්ම food එකත් එක්ක contact වෙනවා. එහෙම නැත්නම් indirectly method එක කියන්නේ steam එක හරි heat එකයි food එකයි equipment surface එකකින් වෙන වෙනවා. ඒ කියන්නේ container එකකට දාලා මොනවා හරි food එකක් දාලා ඒ container එකට තමයි අපි heat එක supply කරන්නේ. එතකොට ඒක indirect method එක. එතකොට මෙන්න මේ indirect method එකයි direct method එකයි time එකත් එක්ක temperature මෙතන මේක පේන්න time එක මෙතන මේක මේ axis එක x axis එක තියෙන time එක time temperature curve ඇඳහම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ direct method එකේ මේ curve එක, රතු පාටින් ඇඳලා තියෙන්නේ indirect method එක. එතකොට ගත්තාම direct method එක ඒකේ temperature එක කාලෙත් එක්ක gradually වැඩි වෙලා ගිහිල්ලා එක තැනකට ආවහම එක සැරේටම වැඩි වෙනවා. වැඩි වෙලා පොඩි කාල සීමාවක් වැඩි උෂ්ණත්වයක පවත්වාගෙන ගිහිල්ලා මේ ආයි අඩු වෙලා gradually අඩු වීගෙන යනවා. එතකොට මේ වැඩි උෂ්ණත්වය තුළ අඩු කාලයක් තමයි මේකේ මේ direct method එකේ process වෙන්නේ food එක. ඒ වුණාට මේ indirect method එක වැළුවාම ඒක ටික වැඩි වෙලා ගිහිල්ලා ආයි high temperature එකට යනකොටත් හිමීට වැඩි වෙලා වැඩි කාල සීමාවක් මේ high temperature එකේ තිබිලා ආයි හිමින් සැරේ තමයි මේ වෙන්නේ. එතකොට මේ වැඩි උෂ්ණත්වයක් තුළ අඩු මේ ගොඩාක් කාල සීමාවක් තියෙනවානේ. එතකොට process අපේ food එකට damage වෙන්න පුළුවන්. දැන් මම අර කලිනුත් කිව්වනේ food එකේ quality එක තියාගන්න නම් අපි high temperature එකක් යටතේ අඩු කාල සීමාවක් තමයි process කරන්න ඕනේ. ඒ වුණාට මේ indirect method එකේදී වෙන්නේ high temperature එකක් යටතේ වැඩි කාල සීමාවක් process වෙනවා. හැබැයි direct method එකේ එහෙම නැහැ. පට ගාලා high temperature එකකට වැඩි වුණා පොඩි කාල සීමාවක් ඒකේ continue කරා ආයි අඩු වුණා. එතකොට අපිට suitable වෙන්නේ මොකද food quality එක තියාගෙන sterilize කරනවා නම් අපිට හොඳම method එක තමයි direct heating method එක. දැන් ඒ ගැන මෙතන මේ පැහැදිලි කරලා තියෙනවා. In direct method temperature get gradually increase with time and show a sudden increasement of temperature and also get cool sudden. ඉක්මනටම ආයි cool වෙනවා. So the time that high temperature is less. අඩු කාල සීමාවක් නේ තියෙන්නේ. But in indirect method, gradually increase temperature with time up to high temperature and also get cool gradually. He means ඒක අඩු වෙලා වැඩි වෙනවා. So the time at high temperature is higher than direct method. වැඩි කාල සීමාවක් high temperature එකක රැඳිලා තියෙනවා. එතකොට so quality product can take from the processing under high temperature with less time method direct method. එතකොට අපිට accept කරන්න පුළුවන් method එක තමයි හොඳ quality එකක් තියාගන්න නම් direct heating method එක. ඊට පස්සේ in direct method food are directly contact with the steam. Direct method is suitable for heat sensitive food. ඒ කියන්නේ මේ sensitive food වලට තමයි මේ direct එක ගොඩක්ම suitable වෙන්නේ. In indirect method heating medium and food are separated by equipment surface. මම කලිනුත් කිව්වානේ the main equipment that used in indirect method is heat exchanger. Indirect method එකේදී අපි use කරන්නේ ප්‍රධානම equipment එක heat exchanger. එතකොට use කරන්න පුළුවන් heat exchanger types කීපයක් තමයි මේ තියෙන plate heat exchanger එක, tubular heat exchanger එක, double cone heat exchanger කියලා මේ types කීපයක් තියෙනවා. හරිනේ. sterilization process එක කියන්නේ මොකක්ද කියලා තේරුණාද? හරි නේද? ඊගා method එකට යන්නද? ප්‍රශ්න මොකුත් තියෙද එතෙන් තැනක? නැහැනේ. ඊගාව එක තමයි ultra pasteurization.
දැන් pasteurization මම කියවනේ normal pasteurization කියලා කියන්නේ 100ට අඩු උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන එක. මේකෙදි වෙන්නේ මෙන්න මේ 123ත් 127ත් ඒ කියන්නේ අල්ට්‍රා කියනකොට වැඩි උෂ්ණත්වයක් යටතේ pasteurise කරනවා liquid food. එතකොට මේ treat with heat range at 123ත් 127ත් කියලා මේ අඩු කාල සීමාවක් කියන්නේ 1 to 5 second or 138න් 2 second treat කරන එක තමයි මේ ultra pasteurization කියලා කියන්නේ. The major aim of this method is inactivate all vegetative bacteria. දැන් අර pasteurization එකෙන් ඔක්කොම vegetative bacteria අයින් කරන්නේ නැහැනේ. කියන්නේ මේ most ගොඩක් දුරට අයින් කරනවා ඔක්කොම නෙවෙයි. හැබැයි ultra pasteurization වලදී ඔක්කොම vegetative bacterias අයින් කරා bacteria අනුයි ඒගොල්ලන්ගේ spores නුයි ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. මේක තමයි ultra pasteurization කියලා කියන්නේ. ඊට පස්සේ hot filling. අන්තිම එක තමයි hot filling කියලා කියන්නේ. hot filling කියලා කියන්නේ මෙන්න මේ 100ට අඩු උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන එක liquid food වලට. දැන් අපි pasteurization කියන්නේ liquid food වලට 100ට අඩු උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන එක. එතකොට මේ hot filling කියන එක use කරන්නේ මේ acid food වලට. acid ගතිය තියෙන this method used for high acid food. ඒ කියන්නේ pH value එක 4.6ට වඩා අඩු food වලට ට්‍රීට් කරනවා නම් අපි use කරන්නේ මෙන්න මේ hot filling කියන method එක. ඒ කියන්නේ treat with 90 to 95 Celsius degrees to remove any harmful bacteria or microorganism in the product. Hot filling. Pasteurization එකෙන් කරන්නේ 100ට අඩු එකක්, hot filling එකෙන් කරන්නේ 100ට අඩු එකක්. වෙනස තියෙන්නේ hot filling use කරන්නේ acid food වලට. හරිනේ? After hot filling, food are packed in steel cans, glass bottles to in previously. Nowadays pet bottles use. ඒක නච්චර වැඩක් නැහැ. එතකොට මේකෙදි කියනවා අපි මේ ඇසිඩ් ෆුඩ් වල ටයිමින් වැඩි උෂ්ණත්වයකට යන්නේ නැත්නම් මේ 100ට වඩා අඩු උෂ්ණත්වයකට යන්නේ මේ ඇසිඩ් ෆුඩ් වල මම අර කියවනේ C botulinumලාගේ අවදාන ඉන්න බෑ ඒගොල්ලන්ට අපිට ගොඩක් අර ටොක්සික් වෙන C botulinumලා ඉන්නේ නැහැ. එතකොට අපිට C botulinumලා අයින් කරන්න ඕන කියන ඒ අවශ්‍යතාවය නැහැනේ. C botulinumලා අයින් කරනවා නම් තමයි 100ට වැඩි උෂ්ණත්වයකට යටතේ ට්‍රීට් කරන්න ඕන. acid food වල C botulinumලා නැති නිසා තමයි මේ 100ට අඩු උෂ්ණත්වයක් යටතේ ට්‍රීට් කරන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ in high acid food there is no pathogens. ඒ කියන්නේ C botulinum, so it is not necessary to go up with high temperature in this method. ඔන්න ඔය ටික තමයි කියන්නේ මේ high temperature process යටතේ තියෙන්නේ ඔන්න ඔය ටික processes පහක් තියෙනවා. Blanching, pasteurization, sterilization, ultra pasteurization, hot filling. අපෙන් ඇහුවොතින් ඔය එකක් මෙතඩ එකක් දීලා මොකද්ද වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවනේ ගිය පාර පේපර් එකේ තිබ්බද කොහෙද හරිනේ තේරුණාද ඔය මේ high temperature process එක ගැන අවුලක් නෑනේ සේප්ද මේ සිට්නි අපි චූටි බ්‍රේක් එකක් ගමුද 10ක වගේ හා හරි අවුලක් නෑ කට්ටිය කාලා බීලා මොන හරි